හරි. එමනම් අද දවසේ යාන්ත්‍ර විද්‍යාවේ අවසාන කොටසත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ හතරවෙනි කොටසත් එක්ක. අපි මේ කොටසෙදිත් පුළුවන් තරම් මේ අද දවසට අදාළ නිබන්ධනයේ ගැටළු විසඳීම් තමයි සාකච්ඡා කරන්නේ. තමයි අපි අන්තිමට සාකච්ඡා කළ 8 වෙනි ගැටලුව 10 වෙනි ගැටලුව හැමෝම උත්සාහ කරන්න. අද දවසේ නිබන්ධනයේ 10 වෙනි ගැටලුව. 8 වෙනි ගාන වගේම ඒක වෙගෙන් හදන්න. මම ගාන පටන් ගත්තා කියලා ඔයගොල්ලෝ බෝඩ් එක බලන්න අවශ්‍ය නැහැ. හැම දරුවෙක්ම තනියම හදන්න. වේගෙන් හදන්න ගණන් හදන්න ඕනි වේගෙන්. නිශ්චලතාවෙන් ගමන් අරඹන වස්තුවක් හදාගෙන යන තනියෙන් 0.2ක ඒකාකාර ත්වරණය. තර ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ත්වරණය 0.2යි. ඊළඟට මේ 0.2ක ඒකාකාර ත්වරණයෙන් එයා තත්පර 8ක් තිස්සේ චලනය වෙනවලුනේ. තත්පර 8ක් තිස්සේ චලනය වෙනවා. ඊට පස්සේ එවිට ලැබෙන ප්‍රවේගයෙන් තවත් තත්පර 10ක් චලනය වෙනවා. එතකොට මේ තත්පර 8න් පස්සේ යම් ප්‍රවේගයක් දක්වා ප්‍රවේගය වැඩි කරගන්නවනේ. එතකොට ඒ ප්‍රවේගයෙන් ඊළඟ තත්පර 10 යනවා. එතකොට මේ කොටස ලබනවා නියත ප්‍රවේගයෙන් එයා යන්නේ. ඒ නිසා මේ කොටසෙත් ත්වරණයක් නැහැ. ත්වරණය බිඳුවයි. ඊළඟට ඒ තත්පර 10ත් ගෙවුනට පස්සේ ඔන්න මෙයා 4ක මන්දනයකට ලක් වෙලා අවසානයේදී නිශ්චලතාවයටපත් වෙනවා. එතකොට නිශ්චලතාවයටපත් වුනහම අවසාන ප්‍රවේගය බිඳුවයිනේ. මොකද මේ ගානේ අහන්නේ අපෙන් වස්තුව ගමන් කරන ලද කාලයද මුළු විස්ථාපනයද? කාලයයි මුළු විස්ථාපනයයි අහන්නේ. ළඟට වෙනවා කාලය මුළු කාලය හොයන්න නම් අපිට මෙන්න මෙතන කාලය විතරයි අවශ්‍ය. මේ කොටස් දෙකේම කාලය අපි දන්නවා. මේ කොටසේ කාලය අපි t කියලා ගමු. ඊළඟට විස්ථාපනය හොයනකොට දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමත් කලින් ගානේදී මෙන්න මේ වගේ කොටස් කීපයකට බෙදිච්ච ගැටලුවක ඒ කොටස් එකතු කරලා කොටස් කීපයක් එකට අරගෙන අපිට චලිත සමීකරණ ලියන්න බැරි. කොටස් වලට බෙදලා තියෙන නිසා නෙමෙයි ඒ කොටස් වල ත්වරණය සමාන නැති නිසානේ. ඉතින් දැන් මේ ගානෙදිත් ළමයින්ට පේනවා මේ ත්වරණ එකිනෙකට වෙනස්. මෙතන 0.2යි මෙතන 0යි මෙතන ඍණ 4යි. ඒ නිසා අපිට මේ කොටස් එකතු කරලා සමීකරණ ලියන්න බෑ. ඒක නිසා අපිට වෙන වෙනම කොටස් වලට ලියන්න වෙනවා. ඒ අනුව AB කොටසේ විස්ථාපනය මම S1 කියලා ගන්නවා. BC කොටසේ විස්ථාපනය මම S2 කියලා ගන්නවා. CD කොටසේ විස්ථාපනය මම S3 කියලා ගන්නවා. ඒතර මේ විස්ථාපන තුන වෙන වෙනම හොයලා එකතු කරලා තමයි උත්තරයට යන්න වෙන්නේ. දැන් එතකොට AB කොටස දිහා බලන්න. ළමයිට වෙනවා AB කොටසේ 5න් 3 සම්පූර්ණයිනේ. ආරම්භක ප්‍රවේගය දන්නවා, ත්වරණය දන්නවා, කාලය දන්නවා, දන්නේ නැති අවසාන ප්‍රවේගය සහ විස්ථාපනය. මම හොයන්නේ විස්ථාපනය නිසා මම අවසාන ප්‍රවේගය මග හරිනවා. එහෙනම් මම AB කොටසට ලියනවා අවසාන ප්‍රවේගය නැති සමීකරණය. මොකද සමීකරණය S සමානයි ut ධන භාගය t වර්ගය. ඒතර AB කොටසේ මේ දිශාවට තියෙන විස්ථාපනය තමයි හොයන්නේ. ආරම්භක ප්‍රවේගය 0යි. භාගයයි මේ දිශාවට තියෙන ත්වරණය 0.2යි කාලය තත්පර 8යි. તો 0.2 බෙදීම 2 කියන්නේ 0.1යි 64යි 64.1කින් වැඩි වුණාම 6.4යි. ඊළඟට ළමයි දන්නවනේ මේ වෙද්දි BC කොටසට ලියන්න පුළුවන් එකම සමීකරණය සමාන UT නේ ත්වරණයක් නැහැනේ. ඒතර BC කොටසට සමාන UT දාලා මේ කොටසේ විස්ථාපනය හොයන්න නම් මං කාලය දාන්න නිසා මට මේ ප්‍රවේගය හොයලා ඉන්න වෙනවා.
කලින් ගානේ වගේමයි. ඒක නිසා අර AB කොටසේ අවසාන ප්‍රවේගයනේ BC කොටසේ ප්‍රවේගය වෙන්නේ. එහෙනම් මම AB කොටසට සමීකරණයක් ලියලා මේ අවසාන ප්‍රවේගයත් හොයලා ඉන්න ඕනේ. ඉතින් මම AB කොටසේ විස්ථාපනය හොයනකොට අවසාන ප්‍රවේගය කලින් මගහැරියා. දැන් මේ අවසාන ප්‍රවේගය හොයනකොට මට ඕනම් විස්ථාපනය මගහරින්නත් පුළුවන්. ඒ එහෙම නැත්නම් මේ විස්ථාපනයේ තියෙන සමීකරණයක් දැම්මත් කමක් නැහැ. මම AB කොටසට විස්ථාපනය නැති v = u + at කියන සමීකරණය පාවිච්චි කරනවා. එතකොට AB කොටසේ මේ දිශාවට තියෙන අවසාන ප්‍රවේගය ඒක තමයි මම හොයන්නේ. ආරම්භක ප්‍රවේගය 0යි. මේ දිශාවට තියෙන ත්වරණය 0.2යි. එයාගේ කාලය තත්පර 8යි. 1.6යි ms-1. දැන් මට පුළුවන් BC කොටසට ලියන්න පුළුවන් එකම සමීකරණය = ut පාවිච්චි කරන්න. එතකොට BC කොටසේ මේ දිශාවට තියෙන විස්ථාපනය s2. BC කොටසේ ප්‍රවේගය මම හොයාගත්ත 1.6යි. කාලය තත්පර 10යි. මීටර 16යි. ඊළඟට CD කොටසේ. දැන් CD කොටසේ මට කාලයයි විස්ථාපනයයි දෙකම හොයන්න තියෙනවානේ. ඇයි අර මුළු කාලය හොයන්න ළමයි මේ කොටසේ කාලය හොයලා ඉන්නේ බෑ. දැන් බලන්න CD කොටසේ මේ වෙනකොට 5/3 සම්පූර්ණයි නේද කියලා. අවසාන ප්‍රවේගය 0යි. ත්වරණය ඍණ 4යි. ඇයි මේ v කියන ප්‍රවේගය අපි හෙව්වන්නේ නේ. මෙන්න මේ ප්‍රවේගය හෙව්වන්නේ 1.6යි කියලා. ඒකමනේ මෙතන තියෙන්නේ. එහෙනම් තේරුම් ගන්න CD කොටසේ ආරම්භක ප්‍රවේගය දන්නවා, ත්වරණය දන්නවා, අවසාන ප්‍රවේගය දන්නවා. මොනවද දන්නේ නැත්තේ? කාලය සහ විස්ථාපනය. කාලය හොයනකොට මට විස්ථාපනය මග හරින්න පුළුවන්. මම ඉස්සලා කාලය හොයන්නම්. ඔයගලන්ට ඕන නම් ඉස්සලා විස්ථාපනය හොයන්න පුළුවන්. එතකොට මම CD කොටසට කාලය හොයන නිසා විස්ථාපනය නැති සමීකරණ ලියනවා v = u + at. මෙන්න CD කොටසට දිශාව ගැන සැලකිලිමත් වෙන්න v = u + at. මේ දිශාවට තියෙන අවසාන මොහොතේ ප්‍රවේගය 0යි. මේ දිශාවට තියෙන ආරම්භක මොහොතේ ප්‍රවේගය 1.6යි. මන්දනයක් නිසා මේක ඍණ වෙනවා. ඒ වලාගේ 4යි. කාලය t. එතන මෙතන මට ලැබෙනවා t කියන්නේ 1.6 බෙදීම 4. ඒ කියන්නේ 0.4යි තත්පර. දැන් මට එතකොට මුළු කාලය එහෙමනම් ලියලා ඉන්න පුළුවන් නේ. මුළු කාලය කියන ළමයි මේ ටික එකතුවනේ. මෙතන තත්පර 8යි, මෙතන තත්පර 10යි, 18යි, මෙතන 0.4යි, එහෙනම් 18.4යි. මෙන්න මුළු කාලය. අර මුළු විස්ථාපනය හොයන්න මම CD කොටසේ විස්ථාපනය හොයන්න ඕනි. දැන් මම CD කොටසේ කාලය හොයනකොට විස්ථාපනය මගහැරියා. ඉතින් මට විස්ථාපනය හොයනකොට ඕනනම් කාලය මගහරින්නත් පුළුවන්. එහෙම නැත්නම් කාලය තියෙන දැන් කාලය හොයලා තියෙන නිසා කාලය තියෙන සමීකරණයක් දැම්මත් කමක් නැහැ. කාලය මගහරිනව නම් ළමයින්ට ලියන්න වෙන්නේ විස්ථාපනයේ සෙවීම සඳහා කාලය නැති සමීකරණය v වර්ග = u වර්ග ධන 2 as. මම CD කොටසට මේ දිශාවට v වර්ග = u වර්ග ධන 2 as පාවිච්චි කරනවා. එතකොට v කියන්නේ මේ දිශාවට තියෙන අවසාන ප්‍රවේගය, ඒ කියන්නේ d වල ප්‍රවේගය 0යි. u කියන්නේ මේ දිශාවට තියෙන ආරම්භක මොහොතේ ප්‍රවේගය c වල, ඒක අපි දන්නවා 1.6යි. ඒකේ වර්ගේ සමීකරණ ලියන්නේ මෙහාට මේ a වලගේ එතකොට ඍණ 4යි. එතකොට ඒක ඍණ නිසා මෙතන ඍණ වෙනවා. 2 වැඩි කිරීම 4යි. විස්ථාපනය s3. ඉතින් මේකේ මට s3 වලගේ හොයාගන්න පුළුවන්. 1.6 වැඩි කිරීම 1.6 බෙදනවා 8 ඉන්නේ. ඒකත් අපි ඕනනම් 2 වැඩි කිරීම 4 කියලාම ලියමු. මේ ඍණ පදේ මෙහාට ගත්තාම දාන නෙමේ සරල සුළු කිරීම ළමයින්ට තේරෙනවා. ඒතර 4 වරක් 1යි මෙතන 0.4යි. ඊළඟට දෙකත් එක සුළුනහම 0.2යි. එතකොට 16 2ක් 32යි 0.3යි 2යි නේ. දශම ස්ථාන දෙකක් වෙන් කළා. ඔන්න මම S3 කෙනාගේ හෙව්ව. දැන් මට මුළු විස්ථාපනය ලියන්න පුළුවන්. මුළු විස්ථාපනය කියන්නේ මේ විස්ථාපන ටිකේ එකතුවනේ. එතකොට මොනවාද විස්ථාපන ටික? මෙතන 6.4යි AB කොටසේ, ඊළඟට BC කොටසේ 16යි, අන්තිමට CD කොටසේ 0.3යි 2යි. 6.4යි ඊළඟට 16යි ඊළඟට 0.3යි 2යි. එතකොට 0.7යි 2යි 16යි 6යි 22යි 22.7යි 2යි මීටර තමයි මුළු විස්ථාපනය වෙන්නේ. කලින් ගාන වගේමයි කිසිම විශේෂ දෙයක් නැහැ. සරල ගැටලුවක්.
හරි. ඊළඟ ළමයි අභ්‍යාසවල 12 වෙනි ගාන පටන් ගන්න. දොළොස්වෙනි ගාන පටන් ගන්න. තනියම උත්සාහයක් ගන්න ඉස්සෙල්ලා. පොඩි රූපයක් ඇඳලා තොරතුරු ලකුණු කරලානේ. අර 5න් 3 ක්‍රමයට කල්පනා කරන්න. ළමයි තනියෙන් උත්සාහ කරන්න. බෝඩ් එක බලන්න අවශ්‍ය නැහැ. නිශ්චලතාවෙන් ගමන් අරඹන දුම්රියක් පළමු තත්පර 60 11 බෙදීම 30ක ඒකාකාර ත්වරණයකින්ද ඊළඟ කොටස නියත ප්‍රවේගයෙන්ද අවසාන කොටස 11 බෙදීම 10ක ඒකාකාර මන්දරයෙන්ද චලනය වී නිශ්චලතාවයට පත්වේ. ගමන සඳහා ගත වූ මුළු කාලයේ තත්පර 600ක් නම් දුම්රියේ උපරිම ප්‍රවේගයද මුළු විස්ථාපනයේද සොයන්න. නිශ්චලතාවෙන් ගමන ආරම්භ කරන දුම්රියක්. එය මුලදී යනවා 11 බෙදීම 30ක ත්වරණයකින් තත්පර 60ක්. එතකොට මෙතෙන්ට එනකොට යා කිසියම් ප්‍රවේගයකට පත් වෙලා. ඊළඟ කොටස නියත ප්‍රවේගයෙන් යනවා. මේක කියන්නේ නියත ප්‍රවේගයෙන්. එතකොට මේ කොටසේ ත්වරණය බිඳුවයි. ඊළඟට අන්තිම කොටස 11 බෙදීම 10ක ඒකාකාර මන්දණයෙන් චලනය වෙලා නිශ්චලතාවයටපත් වෙනවා. නිශ්චලතාවයටපත් වෙන නිසා අවසාන ප්‍රවේගී බිඳුවයි. එතකොට මන්දනයක් නිසා චලිත දිශාවට ඍණ ත්වරණයක් විදියටයි ඒක අපි ලකුණු කරන්නේ. 11 බෙදීම 10යි නේ. මන්දනයේ 11 බෙදීම 10යි. මොකද ළමයින්ගෙන් අහන්නේ ගමන සඳහා ගත වූ මුළු කාලයේ තත්පර 600ක් නම් දුම්රියේ උපරිම ප්‍රවේගයේද මුළු විස්ථාපනයේද සොයන්න. මේ සම්පූර්ණ ගමනටම ගත වෙලා තියෙනවා තත්පර 600ක්. 600ක්. එතකොට ඒකෙන් 60ක් මෙතෙන්ට ගියා. තව 540ක් ඉතුරුයි මේ කොටස් දෙක සඳහා. එතකොට අපෙන් අහන්නේ දුම්රියේ උපරිම ප්‍රවේගයයි මුළු විස්ථාපනයයි. දැන් මේකෙත් ළමයින්ට පේනවා ඇති මේ කොටස් වලට වෙන වෙනම සමීකරණ ලියන්න එපා. ත්වරණේ නියත නැහැනේ නේ. එහෙනම් මුළු විස්ථාපනය හොයනකොට මෙතන විස්ථාපනය වෙනම ගන්න වෙනවා, මෙතන විස්ථාපනය වෙනම ගන්න වෙනවා, මෙතන විස්ථාපනය වෙනම ගන්න වෙනවා. ඒක අන්න ඒගොල්ලෝ දන්නවා. ඊළඟට උපරිම ප්‍රවේගය. උපරිම ප්‍රවේගය කියන්නේ මේ v බව තේරුම් ගන්න. ඇයි?
ළමයි දැන් මෙයා නිශ්චලතාවයෙන් පටන් අරගෙන මුලදී ත්වරණය වුණා. ත්වරණය වෙනවා කියන්නේ මොකක්ද? එන්න එන්න ප්‍රවේගය වැඩි කරනවා. දැන් ප්‍රවේගය වැඩි කරලා ඔන්න මෙතෙන්ට ආවා. ඊට පස්සේ ඒ ප්‍රවේගය නියතව තියාගත්තා. ඊළඟට මන්දනය වුණා. අමන්දනය වෙනවා කියන ප්‍රවේගය අඩු කළානේ. ඉතින් එතකොට ඔයගලන්ට පේනවා මෙයා එළඹිච්ච උපරිම ප්‍රවේගය වෙන්නේ මෙයාගේ. එන උපරිම ප්‍රවේගය හැටියට මෙයාගේ අගේ හෙවණන් හරි. ඉතින් අපිට ඒක AB කොටසට සමීකරණයක් ලියලා ලේසියම හොයන්න පුළුවන්. බලන්නකෝ AB කොටසේ 5න් 3 සම්පූර්ණයිනේ. ආරම්භක ප්‍රවේගය දන්නවා, ත්වරණය දන්නවා, කාලය දන්නවා. මොනවද දන්නේ නැත්තේ? විස්ථාපනය සහ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය හොයනවා නම් විස්ථාපනයේ මග හරින්න ඕනේ. මොකද විස්ථාපනයේ නැති සමීකරණේ v = u ධන at. මම කියන්නේ මේ සමීකරණ ගණන් හදනකොට ඉබේම පුළුවන් වෙනවා කියලානේ. v = u ධන at. මෙන්න විස්ථාපනයේ නැති සමීකරණේ. දිශාව ගැන සැලකිලිමත් වෙන්න. මොකද අවසාන මොහොතේ මේ පැත්තට තියෙන ප්‍රවේගය? ඒක තමයි හොයන්න හදන්නේ. මොකද ආරම්භක මොහොතේ මේ පැත්තට තියෙන ප්‍රවේගය 0යි. මේ පැත්තට තියෙන ත්වරණය 11 බෙදීම 30යි. කාලයේ තත්පර 60යි. 2.22. මේක උත්තරය. ඔන්න අපි උපරිම ප්‍රවේගය හෙව්වා. ඊළඟට දැන් විස්ථාපන කතාවට එන්න එපානේ. විස්ථාපන කතාවේදී ළමයි දන්නවා මේ විස්ථාපන තුන වෙන වෙනම හොයන්න වෙනවා. රයිට් මට AB කොටසේ විස්ථාපනය කොහොමද හොයත හැකිනේ? ඇයි එක්තන 5න් 3 සම්පූර්ණයි ඉන්නේ. මම AB කොටසේ විස්ථාපනය හොයනවා. ළමයිට විස්ථාපනයේ තියෙන ඕන සමීකරණයක් දාන්න පුළුවන්. අවසාන ප්‍රවේගයත් මේ වෙනකොට හොයලා තියෙන නිසා. ඉතින් අවසාන ප්‍රවේගය ඕනම් මග හැරලා අවසාන ප්‍රවේගය නැති සමීකරණයට යන්නත් පුළුවන්. මොකද අවසාන ප්‍රවේගය නැති සමීකරණේ S = ut ධන භාගයයි at වර්ගය. AB කොටසේ මේ පැත්තට තියෙන විස්ථාපනය එක තමයි S1 ආරම්භක ප්‍රවේගය 0යි. මේ පදේ 0යි භාගයයි ඊළඟට ත්වරණය 11 බෙදීම 30යි. කාලයේ තත්පර 60යි. ඒකේ වර්ගය. මෙතන එක 60ක් කැපිලා යනවා 660යි. ඔන්න මම AB කොටසේ විස්ථාපනය හොයාගත්ත මීටර 660යි. ඊළඟ ළමයි දැන් BC කොටසේ විස්ථාපනය හොයන්න ඔයගොල්ලෝ දන්නවා ලියන්න පුළුවන් එකම සමීකරණය සමානයි UT. රයිට් UT මේ වෙනකොට දන්නවනේ. මෙයාගේ අපි හොයාගත්තනේ 22යි කියලා. මොකද පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ? මේ කොටසේ කාලය දන්නේ නැහැ. ඔන්න දැන් මේ ගාන හරහා ඔයගොල්ලන්ට පේන්න ඕනි. දැන් ළමයි මීට කලින් හදපු ගණන් දෙකේදීම අර කොටස් වලට වෙන් වෙච්ච ගණන් දෙකේදීම මේ කොටසට ඉස්සෙල්ලා ලිව්වා. මේ කොටසට ඊළඟට ලිව්වා. මේ කොටසට ඊළඟට ලිව්වා. පිළිවෙලකට ගාන හැදුවේ. හැබැයි මේ ගාන විශේෂත්වය මොකක්ද? මේ කොටසට ඉස්සෙල්ලා ලියලා ඒකේ කරුණ ටික හොයාගත්තට පස්සේ ඕගලන්ට පේන්න ඕනි මේ කොටසට නෙමෙයි දැන් අපි ඊළඟට සමීකරණය ලියන්න ඕනි මේ කොටසට. මේ කොටසට. බලන්න මේ කොටසේ 5න් 3 සම්පූර්ණයි මේ වෙනකොට. මොනවද මන් දන්නේ? මේ කොටසේ ආරම්භක ප්‍රවේගය දන්නවා මෙයාගේ අගය 22යි කියලා මම හොයාගත්තා. මන්දනය දන්නවා අවසාන ප්‍රවේගය දන්නවා. ආරම්භක ප්‍රවේගය ත්වරණය අවසාන ප්‍රවේගය. මොනවද දන්නේ නැත්තේ? විස්ථාපනය සහ කාලය. ළමයි මෙතන කාලය හොයාගත්තොත් මතකද මේ කොටස් දෙකටම අර තත්පර 600න් කොච්චරක් ඉතුරුනාද? මෙයාට 60ක් ගියාට පස්සේ මේ දෙකට 540ක් ඉතුරුයි. මේ කොටසේ කාලය හොයාගත්තොත් ද ගාන කියලා නැහැ ළමයි මේ කොටසේ කාලය හොයන්න කියලා. හැබැයි මේ කොටසේ කාලය හොයාගත්තොත් මට පුළුවන් 540න් මේ කාලය අඩු කරලා මෙතන කාලය හොයාගන්න. මම දන්නවා මෙතන කාලය හොයාගන්න තාක්කල් මට මෙතෙන්ට S = UT දාලා මේ S වලගේ හොයන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ගානෙත් ඔයගලන්ට වෙන ඇති විශේෂත්වයක් තියෙනවා. හරියටම අර පිළිවෙලට ඒ කොටස් වලට සමීකරණ ලියලම ගණන් හදන්න ඕනේ නැහැ කියන එක තේරුම් ගන්න. මේකේ මුලින්ම මේ කොටසට සමීකරණයක් ලිව්වට පස්සේ ඊළඟට මෙතෙන්ට පනින්න වෙනවා. මෙතන දේවල් හොයලා තමයි අන්තිමට මෙතෙන්ට එන්න වෙන්නේ. right මම එතකොට ඉස්සෙල්ලම දැන් මේකේ මම විස්ථාපනය හොයනවා. කොහොමත් විස්ථාපනය හොයන්න එපා. මුළු විස්ථාපනය හොයන්න. බලන්න විස්ථාපනය හොයනකොට මට කාලය මග අරින්න පුළුවන් මේ කොටසනේ. ඒතර කාලේ නැති සමීකරණය මොකක්ද? කාලේ නැති සමීකරණේ v වර්ග = u වර්ග ධන 2as. ඒක මම මේ CD කොටසට ලියනවා ඉස්සෙල්ලා. CD කොටසට මේ දිශාවට v වර්ග = u වර්ග ධන 2as. අවසාන මොහොතේ ප්‍රවේගය d වලදී මේ පැත්තට නිශ්චලතාවයට පත් වෙච්ච නිසා 0යි. ආරම්භක මොහොතේ ප්‍රවේගය c වලදී මේ පැත්තට. ඒක තමයි අර 22 කියලා අපි හොයාගත්තේ. ඒකේ වර්ගය. සමීකරණේ දාන්නේ මෙහාට. මේ පැත්තට තියෙන්නේ මන්දනයක්. එතකොට මෙතන ඍණ. මේක ඍණ වුණාම ළමයි දන්නවා මේක ඍණ වෙනවා. 2යි. ඒ වලගේ 11 බෙදීම 10යි. විස්ථාපනය S3.
එතකොට මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති 22ක් එනවා. මුළු සමීකරණයම 22කින් බෙදාගෙන ගියොත් මෙතන එක 22ක් කැපිලා යනවා. 22ක් ඉතුරු වෙනවා. ඊළඟට දැන් මෙතන 11 වැඩි කිරීම 2 22 කැපිලා ගියා. මෙතන තියෙන S3 බෙදීම 10. මේක එහා පැත්තට අරගෙන 10න් වැඩි වුණාම 220යි. මම එකපාර සුළු කිරීම කළා. S3 වලට එන්නේ 220යි. මේ උසස් පෙළ පන්තිය මේ පන්තියේදී වේගයෙන් සුළු කිරීම කරන්න, මනෝමයෙන් සුළු කිරීම කරන්න, හැඩ ගැහෙන්න. සමහරවිට මේ හැම පියවරක්ම ලියලිය සුළු කිරීම කරන්න උත්සාහ කරනවා. ඒක උසස් පෙළට ගැළපෙන ක්‍රමය නෙමෙයි. ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනි පුළුවන් තරම් මනෝමයෙන් සුළු කිරීම කරන්න. එනවා S3 වලගේ 220යි. ඊළඟට දැන් මේ කොටසේ කාලය මට හොයන්න වෙනවනේ BC කොටසට පැන ගන්න නන්නේ. CD කොටසේ අපි කාලයත් හොයලිමු. කාලය හොයනකොට මට ඕනම් විස්ථාපනයේ මග හරින්න පුළුවන්. මම විස්ථාපනයේ නැති සමීකරණ ලියනවා. CD කොටසට මම විස්ථාපනයේ නැති සමීකරණ ලියනවා. මොකද විස්ථාපනයේ නැති සමීකරණේ විසමනයි U ධන AT. CD කොටසේ අවසාන ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ 22යි. මන්දනය 11 බෙදීම 10යි. කාලය T. අප මේ සමීකරණ 11න් කැපෙනවා. 11යි මෙතන 2යි. එතකොට ඍණ T බෙදීම 10 සමානයි නැත්නම් 2 සමානයි බිඳුව. මේක එහා පැත්තට ගත්තට පස්සේ 10න් වැඩි වුණාම T සමානයි 20යි. හරිද බලන්න. T සමානයි 20. නිකන් පිටපත් කරන්න එපා. පිටපත් කළා කියලා විෂයක් පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ තනියෙන් හදන්න. දැන් එතකොට ළමයි මෙතන මුළු කාලය උනේ තත්පර මෙතන ඉඳන් මෙතෙන්ට 540ක් තිබුණානේ. ඒකෙන් මෙතෙන්ට ගිහිලා තියෙනවා තත්පර 20ක්. ඒතර 540න් 20ක් ගියාම ඉතුරු 520 තමයි BC කොටසට අදාළ වෙන්නේ. එහෙනම් මට දැන් පුළුවන් BC කොටසට ලියන්න මගේ සුපුරුදු සමීකරණය S සමානයි UT. BC කොටස විස්ථාපනය තමයි මම හොයන්නේ. S2 U කියන්නේ BC කොටසේ ප්‍රවේගය. ඒක අපි 22යි කියලා හොයාගෙන තිබුණා. කාලය T වලගේ 520යි. මෙතනින් S2 වලගේ හොයන්න. එතකොට ගානේ අහලා තිබුණේ උපරිම ප්‍රවේගය සහ උපරිම ප්‍රවේගය අපි හෙව්වා 22යි කියලා සහ මුළු විස්ථාපනයනේ. මුළු විස්ථාපනය ගන්න හැටි ළමයි දන්නවා. විස්ථාපන ටික එකතු කරලා සුළු කිරීම ඔයගොල්ලෝ කරන්න. S1 ධන S2 ධන S3. එතනින් මුළු විස්ථාපනය ලැබෙනවා. මුළු විස්ථාපනය ඇවිල්ලා තිනවා 12320යි මීටර්. හරි. එමන ළමයි අද දවසේ නිබන්ධනයේ 14 වෙනි ගාන උත්සාහ කරන්න. 14 වෙනි ගාන උත්සාහ කරන්න. මම කලිනුත් කිව්වනේ මේ වෙන කෙනෙක් හදන එක බලන් හිටියා කියලා ඔයගලන්ට ගණන් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තනියම උත්සාහ නොකරනවා නම් මේ වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි. බැරි වුණාට කමක් නැහැ මේ ගානක අවසාන උත්තරේ ගන්න බැරි වුණාට කමක් නැහැ. උත්සාහ කරන්න ළමයි. වැදගත් වෙන්නේ උත්සාහ කරන්න. අද දවස තුල අපි සැලකිය යුතු ගණන් ප්‍රමාණයක් හැදුවා.
ඔය ගන්න ඉච්චර අමාරු එකක් නෙමෙයි. රූප සටහන ඇඳ ගන්නම් ඔයගොල්ලෝ බෝඩ් එක බලන්න ඕනේ තනියෙන් හදන්න. ඍජු මාර්ගයක් ඔස්සේ ගමන් කරන මෝටර රථයක් ඒ ස්ථානයේදී නිශ්චලතාවයෙන් පටන්ගෙන ඒවලදී නිශ්චලතාවයෙන් පටන් ගත්තේ පුළුවන් ළමයි තනින් හදන්න B ස්ථානයේ දක්වා ඒකාකාර ත්වරණයකින් ත්වරණය කීයද කියලා දීලා නැහැ ඒක අහනවා කීයද කියලා පස්සේ B සිට C දක්වා 10ක ඒකාකාර ප්‍රවේගයෙන් මේ කොටස ගිහිලා තියෙන ඒකාකාර ප්‍රවේගයෙන් ත්වරණයක් නැහැ ඒ ප්‍රවේගය 10 කියලා දීලා තියෙනවා නේ ඒකාකාර ප්‍රවේගයකින්ද C සිට D දක්වා දෙකක ඒකාකාර මන්දනයකින්. ඒතර මන්දනයක් කියන්නේ චලනය වන දිශාවට ඍණ ත්වරණයක්. C D කොටසේ දෙකක ඒකාකාර මන්දනයකින් ගිහලා අන්තිමට නිශ්චලතාවයටපත් වුණා. A සිට D දක්වා මුළු ගමනට ගත වූ කාලය තත්පර 35යි. සම්පූර්ණ ගමනේ ගත වෙලා තියෙන කාලය තත්පර 35යි. BC මීටර් 200යි. මේ කොටසේ විස්ථාපනය දීලා තියෙනවා මීටර් 200යි. මෝටර රථයේ ත්වරණය හා ත්වරණයෙන් යුතුව ගමන් කළ කාලයද ත්වරණයෙන් ගමන් කළ දුරද මන්දනයෙන් ගමන් කළ දුරද සොයන්න. මම කියවනර මේ ගණන් ටිකක් අපි විධිමත්ව පෙළගස්සලා තියෙන්නේ එක එක මට්ටම් වලට ක්‍රමානුකූලව ඔයගොල්ලෝ ළඟා වෙන විදිහට. වඩා උසස් මට්ටම් වලට ටික ළඟා වෙන විදිහට. දලමයි මේ ගානේ විශේෂත්වය ඔයගලන්ට පේනවා AB කොටසේ දේවල් අපිට මුලින් හොයන්න බෑ. මම දැන් මේ දක්වා හදපු මේ කොටස් සහිත සියලු ගණන් වල මේ කොටස අපි ඉස්සෙල්ලා හදලා හිටියා. මේ ගණනේ ළමයින්ට පේනවා ඉතින් මේ කොටසේ පහෙන් තුන සම්පූර්ණ නෑ. දන්නේ අපි ආරම්භක ප්‍රවේගය සහ අවසාන ප්‍රවේගය විතරයි. මේ කොටසේ ළමයින්ට පේනවා ඉතින් පහෙන් තුන සම්පූර්ණයි මෙතනනේ. CD කොටසේ ආරම්භක මොහොතේ ප්‍රවේගය දන්නවා, අවසාන මොහොතේ ප්‍රවේගය දන්නවා, ත්වරණය දන්නවා. පහෙන් තුන දන්න නිසා මේක ඉතුරු දෙක හොයත හැකියි. ඒ වගේම BC කොටසෙත් කරුණු සම්පූර්ණයි. මේකට දාන්න පුළුවන් එකම සමීකරණය ළමයි දන්නවා S = UT. S = UT. ඒතර S = UT දාලා මේ කොටසේ ඕනනම් කාලය හොයාගන්න මට අවශ්‍ය කරන තොරතුරු ටික තියෙනවා. එතකොට දැන් ගානේ අහලා තියෙන දේවල් එක්කනේ අපි ගාන හදන ආකාරය සැලසුම් කරගන්නේ නේ. මොනවද අහලා තියන්නේ අපි? මොරතේ ත්වරණය අහලා තියෙනවා. මේක එකපාර හොයන්න බෑ කියලා අපි දන්නවා. ත්වරණයෙන් යුතුව ගමන් කළ කාලය ඒක හොයන්නත් මෙහි කොටස් අපි උදව් කරගත යුතුයි. මෝටර රථයේ ත්වරණයෙන් යුතුව ගමන් කළ කාලය ත්වරණයෙන් ගමන් කළ දුර ඒ කියන්නේ මෙතන දේවල් තමයි වැඩි ප්‍රමාණහලා තියෙන්නේ. ඊට පස්සේ අහනවා මේ මන්දණයෙන් ගමන් කළ දුර. මන්දණයෙන් ගමන් කළ දුර අහන නිසා අපි ඒක ඉස්සෙල්ලා හොයලිමු. ඒක හොයන්න පුළුවන් නේ ළමයි. රයිට්. මම CD කොටසට ලියනවා මේ කොටසේ විස්ථාපනය නැහන්නේ නේ.
මේ කොටස විස්ථාපනය අහන්නේ. ඒ විස්ථාපනය සෙවීම සඳහා මම මේ කොටස විස්ථාපනය S1 මේක S2 කියලා ගන්නම්. S2 200 කියලා අපි දන්නවා. මම පිළිවෙලකට සංකේත දැම්මේ. මේක S3 කියලා ගමු. එතකොට CD කොටසේ මම විස්ථාපනය හොයනවා. මම CD කොටසේ තව දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. මොකද්ද? කාලය. ඉතින් මට පුළුවන් කාලය මගේ හැරලා CD කොටසට සමීකරණයක් ලියන්න. කාලය නැති සමීකරණය ලියමු. තනියෙන් හදන්න. CD කොටසට කාලය නැති සමීකරණය v වර්ග සමානයි u වර්ග ධන 2 as මේ දිශාව ඔස්සේ. මේ දිශාව ඔස්සේ අවසාන මොහොතේ ප්‍රවේගය 0යි. ආරම්භක මොහොතේ ප්‍රවේගය 10යි. ඒකේ වර්ගේ. මන්දනයක් නිසා මේක ඍණ. එතකොට මෙතන ඍණ වෙනවා 2යි. ඒ වලගේ 2යි. විස්ථාපනය S3. මෙතන Cයි 4න් බෙදුනහම S3 කියලා කියන්නේ 25යි. මේක උත්තරයක්. මොකද මන්දරයෙන් ගමන් කරපු දුර ගානේ අහලා තිබුණා. මීටර 25යි. ඊළඟට අනිත් දේවල් සේරම අහලා තියෙන ළමයි මෙතනනේ. මෙතන විස්ථාපනය අහලා තියෙනවා. මෙතන කාලය අහලා තියෙනවා. කාලය මන් T1 කියලා ගන්න. කාලය අහලා තියෙනවා මෙතන. ඒ වගේ මෙතන ත්වරණය අහලා තියෙනවානේ. මේ කොටස කාලය T2 කියලා ගමු. මේ කොටස කාලය T3 කියලා ගමු. right. දැන් ළමයි දන්නවනේ මේ T2 T3 දෙකම අපිට හොයත හැකිනේ. CD කොටසේ 5න් 3 සම්පූර්ණ නිසා කොහොමත් කාලය හොයත හැකි. BC කොටසට දාන්නේ S සමානයි UT. ඒකේ S සහ U දාන්න නිසා T හොයත හැකි. ගානේ කියලා තිබුණා මුළු කාලය තත්පර 35යිනේ. ඉතින් මේ කොටස් දෙකේ කාල දෙක හොයාගත්තාම 35න් මේ දෙක එකතුව අඩු කරපුවාම ළමයි දන්නවා මේ කොටසේ කාලය එනවා. නා කාලය හොයාගත්ත ගමන් මේ කොටසේ 5න් 3 සම්පූර්ණ වෙනවා. එන අපිට ඊටු දෙක හොයත හැකිනේ. රයිට් හදබ නැතිලමයි හදන්න ටක් ගාලා දැන් ගාන හදන ක්‍රමයේ තේරුම් ගත්තා. මම ලියන එක බල බල ඉන්න එපා. ඔයගොල්ලෝ හදන්න තනියි. රයිට් මම BC කොටසේ සහ CD කොටසේ කාල දෙක හොයලා ඉන්න හදන්නේ. මම CD කොටසේ කාලය හොයනවා. පිටපත් කරන්න එපා තනියෙන් කරන්න. මම CD කොටසේ කාලය හොයනකොට විස්ථාපනය මග හරිනවා. විස්ථාපනයේ නැති සමීකරණය v සමානයි u ධන t. CD කොටසේ අවසාන ප්‍රවේගය 0යි. ආරම්භක ප්‍රවේගය 10යි. මන්දනය 2යි. කාලය T3. මෙතන යනවා T3 කියන්නේ තත්පර 5යි. ඊළඟට මට BC කොටසේ කාලයත් අවශ්‍යයි. වේගයෙන් ගණන් හදන්න. BC කොටසට S සමානයි UT මේ දිශාවට. මම දන්නවා දිශාව සමහර ළමයින්ට මග හැරිලා ඇති මේ වෙනකොට. ඒ වැරද්ද කරන්න එපා. මොකද දිශාව වැදගත් ගණන් ඉස්සරහට එන්න තියෙනවා. ඒතර මේ දිශාව ඔස්සේ විස්ථාපනය BC කොටසේ 200යි. BC කොටසේ ප්‍රවේගය 10යි. කාලය T2. එතනින් යනවා BC කොටසේ කාලය තත්පර 20යි. තත්පර 20යි. එතකොට CD කොටසේ කාලය තත්පර 5යි. BC කොටසේ කාලය තත්පර 20යි. එහෙනම් තේරුම් ගන්න අර මුළු කාලය තත්පර 35ක් නිසා මෙතෙන්ට 25ක් ගියාම තව 10ක් ඉතුරුයි. එහෙනම් දැන් ඔන්න AB කොටසේ කාලය අපි හඳුනාගත්තා. එතකොට AB කොටසේ කාලය වෙන්නේ තත්පර 10යි. ඒක අහලා තිබුණා ඒක උත්තරයක්. ඊළඟට දැන් ඔන්න AB කොටසේ කාලය හොයාගත්තට පස්සේ AB කොටසේ කරුණු 5න් 3ක් සම්පූර්ණයි කියන එක තේරුම් ගන්න. ආරම්භක ප්‍රවේගය දන්නවා, අවසාන මොහොතේ ප්‍රවේගය දන්නවා, කාලය දන්නවා. දන්නේ නැති ත්වරණය සහ විස්ථාපනය. ළමයිට පුළුවන් ත්වරණය හොයනකොට විස්ථාපනය මග හරින්න. මෙන්න මම මෙතනම ලියන්නම් AB කොටසට විස්ථාපනය නැති v සමානයි u ධන at සමීකරණය මම පාවිච්චි කළා. අවසාන මොහොතේ ප්‍රවේගය, ඒ කියන්නේ b වලදී 10යි. ආරම්භක මොහොතේ ප්‍රවේගය 0යි. ත්වරණය හොයන්නේ. කාලය අපි තත්පර 10යි කියලා හොයාගත්තා. ඉතින් 10 10 කපනහම 1යිනේ. ඔන්න AB කොටසේ ත්වරණය මම හොයාගත්ත 1යි. ඒකත් පිළිතුරක්. ඊළඟට තව මම AB කොටසේ විස්ථාපනය කියන්නේ ත්වරණයෙන් ගමන් කරපු දුර හොයන්න ඕනි. ඉතින් එතනදී ළමයින්ට පුළුවන් ඕන දැන් අනිත් දේවල් දාන්න නිසා විස්ථාපනය සහිත ඕනම සමීකරණයක් ලියන්න. ඉතින් එහෙම නැත්නම් මේ ත්වරණේ නැති සමීකරණ ලිව්වත් කමක් නැහැ. ඕනම සමීකරණයක් ලියන්න ළමයින්ට නිදහස තියෙනවා. S සමානයි u ධන v බෙදීම 2 වාරයක් t මම පාවිච්චි කරනවා. එතකොට AB කොටසට පාවිච්චි කරන්නේ. AB කොටසේ මේ පැත්තට තියෙන විස්ථාපනය තමයි හොයන්නේ මම. S1 u කියන්නේ AB කොටසේ ආරම්භක මොහොතේ ප්‍රවේගය 0යි. v කියන්නේ අවසාන මොහොතේ ප්‍රවේගය 10යි. බෙදීම 2. කාලය මම t කියන කාලය හඳුනගෙන තිබුණා තත්පර 10යි කියලා. එහෙනම් මෙතනින් මට එනවා S1 වලගේ මීටර 50යි කියලා. ඔන්න එමනම් අපි 14 වෙනි ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුවා.
ළමයි එතකොට මේ දක්වා අපි දැන් මගට ක්‍රමානුකූල ආකාරයකට මේ ගැටළු විසඳීම් කළේ. මුලින් අපි ඒ සමහර UT පදනම් කරගත්ත. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගය පදනම් කරගත්ත ගණන් කීපයක් හැදුවා. ඊළඟට චලිත සමීකරණ පාවිච්චි කරලා අපි ගණන් හැදුවා මේ එක කොටසක් පමණක් සහිත ගැටලු. ඊළඟට අපි කොටස් කීපයක් සහිත ගැටලු හැදුවා. ඒ කොටස් කීපයක් සහිත ගැටලු වලදීත් ඔයගොල්ලෝ දැක්කා මේ එක එක කොටසට පිළිවෙලට මේ කොටසට ඉස්සෙල්ලා සමීකරණ ලියනවා, මේ කොටසට ඉස්සෙල්ලා සමීකරණ ඊට පස්සේ සමීකරණ ලියනවා, මේ කොටසට අන්තිමට ලියනවා. එහෙම පිළිවෙලට මේ කොටස් වලට සමීකරණ ලියලා ඒ විසඳන්න පුළුවන් ගැටලු අපි විසඳුවා. ඊළඟට අපි දැක්කා සමහර ගණන් තියෙනවා එහෙම පිළිවෙලටම මේ කොටස් වලට සමීකරණ ලියන්න බෑ. සමහරට ඉස්සෙල්ලා මෙතෙන්ට ලියන්න වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ඊළඟට මෙතෙන්ට එහෙම මාරු කරලා ලියන්න වෙන අවස්ථා අපි දැක්කනේ. එතකොට මේ වගේ අවස්ථා ගණනාවක් පහු කරගෙන අපි ඇවිල්ලා තියෙනවා. හැබැයි තාමත් අර සමගාමී සමීකරණ පදනම් කරගත්ත වඩා සංකීර්ණ ගැටලු අපි විසඳන්න පටන් ගත්තේ නැහැ. දැන් මෙතනින් එහාට අපිට තියෙන්නේ ඔයගලන්ට දීලා තියෙන නිබන්ධනයේ ඒ જાතිය ගණන්. ඉතින් එතකොට මේක තමයි මේ චලිත සමීකරණ පාවිච්චි කරලා හදන ගණන් වල වඩා අමාරු කොටස. ඒත් ඔයගොල්ලෝ සූදානම් වෙන්න ඕනි යම් මහන්සි වෙලා ඒ ගණන් හදන ක්‍රම සාකච්ඡා කරන්න නැත්නම් ඒ ක්‍රම හරියට තේරුම් ගන්න. හරි. අද දවසේ නිබන්ධනයේ 17 වෙනි ගාන කියවන්න. ළමයි හදන්න ඕනේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඊට පස්සේ જાතිය ගණන් ටිකක් අපි හදමු. 17 වෙනි ගාන කියවන්න. මොකද කියලා තියෙන ගානේ? නිශ්චලතාවෙන් ගමන් අරඹන වස්තුවක් පළමුව ඒකාකාර ත්වරණයෙන්ද දෙවනුව 10ක ඒකාකාර ප්‍රවේගයෙන්ද අවසාන කොටස ඒකාකාර මන්දනයෙන්ද චලනය වී නිශ්චලතාවයට පත්වේ. ගමන සඳහා ගත වූ මුළු කාලය තත්පර 160ක්ද විස්ථාපනය කිලෝමීටර් 1.2ක්ද නම් වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුරද ත්වරණය 0.5ක් නම් මන්දනයද සොයන්න. right. පොඩක් අහගන්න ටිකක් අර සංවිධානාත්මකව මේ જાතිය ගැටලුවක් විසඳන ආකාරය අපි ඉස්සෙල්ලා තේරුම් අරන් ඉමු. මේකත් කියනවා මේ නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක්. ආරම්භක ප්‍රවේගය 0යි. එයා මුලදී ඒකාකාර ත්වරණයෙන් ගිහිල්ලා තියෙනවා. ඒ ත්වරණය අන්තිමට සඳහන් කරලා තියෙනවා ළමයි 0.5යි කියලා බලන්න. ගණේ අන්තිමට තියෙනවා ත්වරණය 0.5 නම්. එතකොට අර මුලදී විස්තර නොකලට මේ පළවෙනි කොටසයාගේ ත්වරණය 0.5යි කියලා අන්තිමට සඳහන් කරලා තියෙනවා. එතකොට ත්වරණය වෙලා යා කිසියම් ප්‍රවේගයකට එනවනේ නේ. ඊළඟ කොටසේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිලා තියෙන්නේ. අගානේ කියනවා ඒකාකාර ප්‍රවේගය 10යි කියලා. එහෙනම් මෙතෙන්ට එනකොට යාගේ ප්‍රවේගය 10යි. මෙතෙන්ට එනකොට යාගේ ප්‍රවේගය 10යි. ඒ ප්‍රවේගයෙන් යා ටික දුරක් ගියා. මේ කොටස ළමයි දන්නවා. එතකොට ත්වරණය 0යි. ඊළඟට කියනවා අවසාන කොටස ඒකාකාර මන්දනයෙන් චලනය වී නිශ්චලතාවයට පත් වේ. අවසාන කොටසේදී මන්දනයෙන් ගිහිල්ලා යා නිශ්චලතාවයට පත් වුණා. මන්දනයේ ලකුණු කරන්නේ චලනය වන දිශාවට ඍණ ත්වරණයක් කියලා. යාගේ මම ඒ කියලා ගත්තේ. ගාන කියනවා ගමන සඳහා ගත වූ මුළු කාලය තත්පර 160යි විස්ථාපනය කිලෝමීටර 1.2යි. ඒ කියන්නේ මීටර 1200යි. වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුරයි මන්දනය යහන්නේ. right. මේ බලන්න. අහන්න දෙන්න මෙන්න. මන්දනයයි ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුරයි. ළමයි දන්නවා ඔතන දුර කිව්වත් විස්ථාපනය කිව්වත් එකම අදහසනේ. කලින් අවස්ථාවකත් මම විස්තර කිරීමක් කළා ළමයින්ට. මේ හැමතිස්සෙම දුර සහ විස්ථාපනය සමාන වෙන්නේ නේ. නේ දුර සහ විස්ථාපනය සමාන වෙන්නේ මොන වගේ අවස්ථාවකදීද? සරල රේඛාවක හැරෙන්නේ නැතුව ගියොත්. සරල රේඛාවක ගියාටත් මදි. සරල රේඛාවක ගිහිල්ලා ආපහු හැරිලා આવොත් එහෙම දුරයි විස්ථාපනය සමාන වෙන්නේ. හැබැයි කෙනෙක් සරල රේඛාවක හැරෙන්නේ නැතුව ගියොත්, ඒ කියන්නේ එකම දිශාවට ගියොත්, එයාගේ දුර සහ විස්ථාපනය සමාන බව තේරුම් ගන්න. ඉතින් දැන් මේ ගණන් වල මේ ආපහු හැරිලා එනවා කියලා එහෙම මුකුත් සඳහනක් නැහැ නේ ළමයි. ඒ වගේම මේවා සරල රේඛාවල චලනය වෙනවා කියලා අපි සලකනවා. එතකොට මෙතන දුර කිව්වත් විස්ථාපනය කිව්වත් ඒ දෙක මේ අවස්ථාවේ සමානයි කියන එක තේරුම් ගන්න. right. එතකොට බලන්න මේ හොයන්න තියෙන්නේ මේ දෙකනේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුරයි ඒ වගේම මෙන්න මේ අවසාන කොටසේ මන්දනයයි. දැන් ළමයි
ගැටලුවකදී අපි නිතරම කල්පනා කරන්න පටන් ගන්න ඕනි අපෙන් අහන්නේ මොකක්ද කියන එක අනුව. ඒ අහන්න දෙයටනේ අපි අභියෝග කරන්නේ නේ, චැලෙන්ජ් කරන්නේ එතෙන්ට. ඒතකොට බලන්න දැන් BC කොටසේ විස්ථාපනය අහනවා. මට පුළුවන් දෙයක එකපාර හොයලා වැඩේ ඉවර කරන්න. තේරුම් ගන්න. BC කොටසේ විස්ථාපනය එකපාර හොයලා මට වැඩේ ඉවර කරත හැකිද? ළමයි දන්නවා BC කොටසට ලියන්න පුළුවන් එකම සමීකරණය මොකක්ද? S = UT. දැන් බලන්නකො මේ කොටසේ අපි කාලය මේ ආරම්භක ප්‍රවේගය දන්නව නැත්නම් ඒ කොටසේ ප්‍රවේගය දන්නවනේ නේ, U දන්නවනේ. ඒතර මේ කොටසේ ප්‍රවේගය දන්නව වුණාට විස්ථාපනය හොයන්න බෑ කාලය නොදැන. එසම මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ. මේ BC කොටසේ කාලය දන්නේ නැත්නම් මට විස්ථාපනය හොයන්න බෑ කියන එක තේරුම් ගන්න. ඒතර ගානේ අහලා තිබුණේ විස්ථාපනය. දැන් මම තේරුම් ගත්තා මට BC කොටසේ කාලය හොයාගන්නකම් මුකුත් කරන්න හම්බ වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් අපේ පළවෙනි උත්සාහය අසාර්ථක වුණා. BC කොටසේ විස්ථාපනය එකපාර හොයන්න බෑ. දැන් එන්නකෝ ඊළඟට අහනවනේ මේ මන්දනයනේ. එන්න CD කොටසට. බලන්න CD කොටසේ 5න් 3ක් දන්නවද කියලා? කො දන්නේ 2යිනේ. CD කොටසේ ආරම්භක මොහොතේ ප්‍රවේගය දන්නවා, අවසාන මොහොතේ ප්‍රවේගය දන්නවා. 5න් 3 සම්පූර්ණ නේ. ළමයි CD කොටසේ 5න් 3 සම්පූර්ණ වෙලා තිබුණා නම් මට කෙලින්ම සමීකරණයක් ලියලා මන්දනේ හොයන්න තිබුණා. දැන් එතරම් එතකොට ප්‍රශ්නයක් මේක එකපාර හොයන්නත් බැහැ. මම මුලින්ම උත්සාහ කළා මෙයාව එකපාර හොයාගන්න, බැරි බව තේරුණා. දැන් මම උත්සාහ කළා මෙයාව හොයාගන්න, ඒකත් මට බැරි බව තේරුණා. ඔය වෙලාවේ තමයි මට කල්පනා වෙන්නේ AB වලින් උදව්වක් ඉල්ලගන්න වෙයි කියලා. ළමයි මේ ගාන පටන් ගන්නකොටම ඔව් මටත් පේනවා ඕගලන්ට පෙවුනා වගේ මේ AB කොටසේ 5න් 3 දන්නවා. එහෙනම් මට AB කොටසේ කාලය සහ විස්ථාපනය දන්නේ නැත්තේ කාලය සහ විස්ථාපනයනේ. ඒ දෙක හොයන්න පුළුවන්. හැබැයි මං ඒ ගැන කල්පනා කරන්න ගියේ නෑ මුලදී. එයි අපි අභියෝග කරන්නේ අහන දෙයට. අහන දෙයට. මම බැලුවේ AB කොටස සම්බන්ධ කරගන්න නැතුව කෙලින්ම මේ දෙන්න හොයන්න ක්‍රමයක් නැද්ද කියලා. මට පෙවුණා මේ ගානේ එහෙම ක්‍රමයක් නෑ. එහෙනම් දැන් මට සිද්ධ වෙනවා AB කොටසෙන් උදව් අරගන්න. තේරුම් ගන්න. කල්පනා කරන විදිහයි ළමයි මේ ගානේ උත්තරේ නෙමෙයි වැදගත්. උත්තරේ නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ තර්කානුකූලව කල්පනා කරන විදිහ. එතකොට ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනි ඒ කල්පනා කරන විදිහ. ගණන් පිටපත් කරගත්තා කියලා නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ජීවිතේ. එසම මේක තේරුම් අරන් මහන්සි වෙලා ගණන් හදන විශේෂයෙන් මෙන්න මේ මට්ටමේ ගණන්. මම කියනවා සමගාමී සමීකරණ ලියලා හදන ගණන් ටික තමයි වඩා අමාරු වෙන්නේ. ඒතර මේ මට්ටමේ ගණන් හදන්න ඔයගොල්ලෝ හැඩ ගැහෙන්න ඕනි. ඉතින් අනුව තේරුම් ගන්න දැන් මට AB කොටසෙන් උදව් ඉල්ල ගන්න සිද්ධ වෙනවානේ. AB කොටසේ 5න් 3 සම්පූර්ණයි. මම දන්නේ නැත්තේ AB කොටසේ කාලය සහ විස්ථාපනය. කාලය සහ විස්ථාපනය. මම AB කොටසේ කාලය හොයනවා. මතකම හදන්න දැන්. මම AB කොටසේ කාලය හොයනවා. රූප සටහන නැද ග්‍රීන් ඉස්සෙල්ලා. රූප සටහන නැද ග්‍රීන්. ඊළඟට මාත් එක්කම පටන් ගමු. ඔය අතර ගාන කියවලා බලන්න සම්පූර්ණ ගානම තාම තේරුම් නොගත්ත දරුවෙක් නම් නැවත ගාන කියවලා බලන්න. නිශ්චලතාවයෙන් පටන් ගත්තා. 0.5ක ත්වරණයෙන් ගියා. ඊළඟට 10ක ප්‍රවේගයෙන් ඊළඟ කොටස ගියා. අන්තිමට මන්දනය කළා නතර කළා. මුළු ගමනට ගත වෙච්ච කාලය තත්පර 160යි. මුළු විස්ථාපනය මීටර 1 කිලෝමීටර 1.2 මීටර 1200යි. right. දැන් මාත් එක්කම හදමු ළමයි. AB කොටස. AB කොටස. AB කොටස මම කාලය හොයන්න හදන්නේ. එතකොට මම විස්ථාපනයේ මග හරිනවා. මොකද විස්ථාපනයේ නැති සමීකරණේ v සමානයි u ධන at. හදන්න මන්ත් එක්ක. AB කොටසේ අවසාන ප්‍රවේගය මේ දිශාව ඔස්සේ 10යි. ආරම්භක මොහොතේ ප්‍රවේගය 0යි. ත්වරණය 0.5යි. කාලය. ඒ කාලය මම t කියලා ගත්තා. නැත්නම් අපි ඔන්නම් t dash කියලා ගමු. මම මෙතන t පාවිච්චි කරන නිසා සංකේතේ ප්‍රශ්නයක් නැහැ. සංකේතේ ඕන එකක් දාන්න. ඒතර මේ කොටසේ කාලය මට ලැබෙනවා තත්පර t dash කියන කාලය ලැබෙනවා තත්පර 20යි. ඊළඟට මේ කොටසේ විස්ථාපනයත් අපි හදාගමු. මේ බලන්න දැන් මේ කොටසේ කාලය තත්පර 20 නම් ළමයි
අර 160න් 20 ගියාම මේ දෙන්නට තේරුම් ගන්න මේ දෙන්නට ඉතුරුයි තත්පර කීයක්ද? 140ක්. එතකොට මෙතන කාලය මං t කියලා දාගත්තොත් ළමයින්ට පේනවද වෙන සංකේතයක් මෙතෙන්ට නොලිය කාලය සඳහා මට මේ t අනුසාරයෙන්ම දැන් මෙතන කාලය ලියන්න බැයිද? ලියන්න පුළුවන් නේ. මෙතෙන්ට තත්පර 20යි මුළු කාලය 160යි 160න් 20ක් ගියාම මේ දෙන්නට 140යි මේක t නම් මොකද මේක 140 ඍණ t. පුළුවන් තරම් මේ සමගාමී සමීකරණ වලින් ගණන් හදන අවස්ථාවවලදී ළමයි නොදන්න පද සංඛ්‍යාව අඩුවෙන් තියාගන්න. ඔයාලා දන්නවා නොදන්න පද සංඛ්‍යාව වැඩි වෙන්න සමීකරණත් වැඩිපුර ඕනි වෙනවා. දැන් ඔයාලා දන්නවා නොදන්න පද එකක් හොයන්න නම් අපිට ඕනි වෙන්නේ එක සමීකරණයයි. නොදන්න පද දෙකක් හොයන්න නම් සමීකරණ දෙකක් ඕනි වෙනවනේ. නොදන්න පද තුනකින් තුනම හොයන්න නම් සමීකරණ තුනක් ඕනි. නොදන්න පද 10කින් 10ම හොයන්න නම් සමීකරණ 10ක් ඕනිනේ. ඒ වගේ පුළුවන් තරම් අර නොදන්න පද සංඛ්‍යාව අඩුවෙන් තියාගන්න එක අපිට වාසි. ඒ වැඩේ තමයි මම මේ කළේ. මෙතෙන්ට මං කාලයට t කියලා දාලා මෙතෙන්ට කාලයට වෙන සංකේතයක් නොදා 140 ඍණ t කියලා දැම්මා. දැන් ළමයි ඊළඟට අපි AB කොටසේ විස්ථාපනය හොයාගමු. AB කොටසේ විස්ථාපනය හොයාගමු. මම කාලය හොයනකොට විස්ථාපනය මගහැරියන්නේ නේ. දැන් මම විස්ථාපනය මම එකත් s dash කියලා දාගත්තා. විස්ථාපනය හොයනකොට මට ඕන කාලය මගහරින්න පුළුවන්. මං කාලේ නැති සමීකරණ ලියනවා. වෙන සමීකරණයක් ලියුවත් ප්‍රශ්නයක් නැහැ. v වර්ග සමානයි u වර්ග ධන 2as. AB කොටසේ අවසාන මොහොතේ ප්‍රවේගය 10යි. ආරම්භක මොහොතේ ප්‍රවේගය 0යි. ත්වරණය 0.5යි. විස්ථාපනය s dash. එතකොට මෙතනින් 1යි. එතකොට s dash කියන්නේ 100යි නේ. හදන්න මන්ත් එක්ක. s dash කියන්නේ 100යි. දැන් ගාන කියලා තිබුණානේ ළමයි මුළු විස්ථාපනය කිලෝමීටර් 1.2 මීටර 1200යි කියලා. එතකොට මෙතෙන්ට මීටර 100ක් ගියාම මේ දෙකට ඉතුරුයි කොච්චරද? 1100. එතකොට මේ දෙකට 1100ක් ඉතුරුයි. මෙතන විස්ථාපනය මං s කියලා ලියලා තියෙන නිසා වෙන සංකේතයක් මෙතන විස්ථාපනයට දාන්න නැතුව මේ s අකුර අනුසාරයෙන්ම ඔයාලා දන්නවා මට මෙතන විස්ථාපනය ලියන්න පුළුවන් කොහොමද? 1100 ඍණ s. 1100 ඍණ s. දැන් මම BC කොටස විසඳන්නත් ඕනි CD කොටස විසඳන්නත් ඕනි. ඔන්න බලන්න මෙතනින් පස්සේ කල්පනා කරන විදිහ. කෙනෙක් අහන්න පුළුවන් කොයි කොටසටද ඉස්සෙල්ලා සමීකරණයක් ලියන්නේ? ළමයි නිතරම ඒකාකාර ප්‍රවේගයෙන් ගිය කොටස තෝරගන්න. ඇයි? ඒකාකාර ප්‍රවේගයෙන් ගිය කොටසට ලියන්නේ මොන සමීකරණයද කියලා හිතමින් ඉන්න දෙයක් නෑනේ. ලියන්න තියෙන එකම සමීකරණයනේ. මේ ගණන් හදනකොට හිතන ක්‍රම. එතකොට අපි මේ වගේ අවස්ථාවකදී දැන් කොතෙන්ටද අපි සමීකරණයක් ඉස්සෙල්ලාම ලියන්නේ කියලා ප්‍රශ්නයක් මතුවුනොත් මෙතන තෝරගන්න එක වාසියිනේ. මොකද මේකට ලියන සමීකරණේ හිතින්න ඕනේ නෑ. රයිට්. හදමු මාත් එක්ක. ලියන්න BC කොටසට මේ පැත්තට s සමානයි ut. දිශාව අතාරින්න එපා. BC කොටසේ මේ පැත්තට විස්ථාපනය තමයි s කියලා දාගත්තේ. BC කොටසේ ප්‍රවේගය ළමයි 10යි කාලය t. ඔන්න සමගාමී සමීකරණ එනවා පේනව නේද? නොදන්න පද දෙකක් තියෙනවා එකම සමීකරණය ඇතුලේ. s දන්නෙත් නැහැ t දන්නෙත් නැහැ. right. දැන් බලන්න මේ පළවෙනි සමීකරණේ නොදන්න පද දෙක හැටියට තියෙන s සහ t නේ. අන්තිම ටික ගානේ. පළවෙනි සමීකරණේ නොදන්න පද දෙක හැටියට තියෙන s සහ t. දැන් මට සමීකරණ ලියන්න ඉතුරු වෙලා තියෙන CD කොටස විතරයි. AB කොටසේ සේරම වැඩ ඉවර කළා. BC කොටසට ලියන්න පුළුවන් එකම සමීකරණේ ලියුවා. ළමයි අන්තිමට දැන් මට ලියන්න ඉතුරු වෙලා තියෙන CD කොටස විතරයි. දැන් මට තීරණය කරන්න වෙනවා මොකක්ද මං CD කොටසට ලියන සමීකරණේ? බුද්ධිමත්ව කල්පනා කරන්න. මොකද මං CD කොටසට ලියන සමීකරණේ? ළමයි දැනට මගේ ගාව S සහ T ඇතුළත් එක සමීකරණයක් තියෙනවා. එහෙනම් ඔයගලන්ට මතක් වෙන්න ඕනි S සහ T ඇතුළත් තව සමීකරණයක් මම හදාගත්තොත් CD කොටසෙන් ඒ සමගාමී සමීකරණ දෙක විසඳලා මට S සහ T හොයලා ඉන්න පුළුවන්. එහෙනම් මොකක්ද අපිට පේන්නේ? ළමයි CD කොටසට ලිවිය යුත්තේ ත්වරණය මග හැරෙන සමීකරණේ. ඇයි? මම CD කොටසට ලියන සමීකරණයට මෙයත් රිංග ගත්තොත් නොදන්න පද ගන්න වැඩි වෙනවා. එතකොට මම CD කොටසට ත්වරණය නැති සමීකරණයක් ලිව්වොත් මට පුළුවන් මෙතන තියෙන සමීකරණෙත් එක්ක දැන් ඒ ලැබෙන අලුත් සමීකරණය සමගාමී සමීකරණ විදිහට විසඳන්න තර්කානුකූලව කල්පනා කළ යුතුයි. ලේසි වෙන්නේ නැහැ මෙතනින් එහාට ගණන් ඕගලන්ට.
මේක තමයි උසස් පෙළ මට්ටම. උසස් පෙළ මට්ටමට එන්න ඕනේ ඔයගොල්ලෝනේ. පොඩි පොඩි ගණන් කාටවත් හදන්න පුළුවන්. තර්කානුකූලව හිතන්න වෙනවා. දැන් මම එහෙනම් CD කොටසට ලියන සමීකරණය තීන්දුව කරලා ඉවරයි. මොකක් නැති සමීකරණයද ලියන්නේ? ත්වරණය නැති සමීකරණය. මොකද්ද ත්වරණය නැති සමීකරණය? ඒ සමාන u ධන v බෙදීම දෙක වාරයක් t. හදන්න මන්ත් එක්ක. ලියමු CD කොටසට. මේ දිශාවට S සමානයි u ධන v බෙදීම දෙක වාරයක් t ත්වරණය නැති සමීකරණේ. මොකක්ද CD කොටසේ මේ පැත්තට තියෙන විස්ථාපනය? 1100 ඍණ s. බෝඩ් එක බලන්න එපා තනින් කරන්න. CD කොටසේ මේ පැත්තට තියෙන විස්ථාපනය 1100 ඍණ s. මොකද්ද CD කොටසේ මේ දිශාවට තියෙන ආරම්භක ප්‍රවේගය? 10යි. මොකද්ද CD කොටසේ අවසාන ප්‍රවේගය? 0යි. මොකද්ද CD කොටසේ කාලය? නිකම්ම t නෙමෙයි. 140 ඍණ t. 140 ඍණ t. බලන්න මෙතන 1100 ඍණ s 10 බෙදීම දෙක 5යි. 5න් මේක වැඩි කරන්න 700 ඍණ 5යි t. මෙන්න දෙවෙනි සමීකරණය. කෙලින්ම අපි සුළු කරගෙන මෙයා. ළමයි පළවෙනි සමීකරණේ තියෙනවනේ s සමානයි 10යි t. මම පළවෙනි සමීකරණයෙන් s වලට 10යි t කියන එක ආදේශ කරන්නයි යන්නේ. 700 මෙහාට ගත්තාම 1100න් 700ක් ගියාම 400යි. ඍණ s මෙහාට ගත්තාම ධන s. බලන්න මම සුළු කිරීම කීපයක් කරනවා. ඍණ s මෙහාට ගත්තාම ධන s s වලට ආදේශ කරනවා 10යි t. ඍණ 5යි t. ඉතින් 10යි t වලින් 5යි t ගියාම 5යි t. 5යි t සමානයි 400යි. t කියන්නේ 400 බෙදීම 5යි. 80යි. මේක උත්තරයක් නෙමෙයි. මේක උත්තරයක් නෙමෙයි. t කියන්නේ 80යි කියලා මම හොයාගත්තා. දැන් මට පුළුවන් එකට ඕක ආදේශ කළා. s වලගේ හොයන්න. s කියන්නේ උත්තරයක්. එයි ගානේ අහලා තිබුණානේ ළමයි ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර. ඒකනේ අපි s කියලා දාගත්තේ නේ. දැන් ගන්න එතන උත්තරේ. බෝඩ් එක බලන්න දෙන්නේ. s සමානයි 10යි t කියන්නේ 80යි 800යි. මේක උත්තරයක්. උත්තරේට තමයි ඉරි දෙක ගහන්නේ. ඔන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර අපි හෙව්වා. තව මන්දනේ අහලා තිබුණා නේ. මන්දනේ අහලා තිබුණා. මේ බලන්නකෝ. දැන් ළමයි s වලාගේ 800යි කියලා හොයාගත්තට පස්සේ 1100න් 800ක් ගියාම මෙතන විස්ථාපනය අපි දන්නවා 300යි. t වලාගේ අපි හොයාගත්ත 80යි. 80න් 140න් 80ක් ගියාම මේ CD කොටසේ කාලය අපි දන්නවා මේ වෙනකොට තත්පර 60යි. විස්ථාපනය දන්නවා 300යි. මෙතන කාලය දන්නවා 60යි. ඒක දැන් CD කොටසේ ඕන එකක් අපි දන්නවා මෙයා ඇරෙන්න. ඉතින් ඒතකොට මෙයාවනේ හොයන්න කියන්නේ. ඒතකොට මෙයාව හොයන්න ත්වරණය සහිත ළමයින්ට කැමති සමීකරණයක් ලියන්න. තනින් කරන්න. CD කොටසට මම ලියනවා v සමානයි u ධන at. ඕන සමීකරණයක් ලියන්න පුළුවන් ත්වරණය තියෙන. CD කොටසේ මේ පැත්තට තියෙන අවසාන ප්‍රවේගය 0යි. CD කොටසේ මේ පැත්තට තියෙන ආරම්භක ප්‍රවේගය 10යි. මන්දනේ නිසා මම ඍණ a කියලා දැම්ම ළමයින්ට මතකනේ නේ. මේක ධන ඒ කියන්නේ සමීකරණේ තියෙන ලකුණම තියාගෙන මෙතන මන්දනයක් තියනවා කියලා අපි දන්න බව සමීකරණයට නොපෙන්වා හිටියොත් සමීකරණය අපිට ලකුණත් එක්ක උත්තරේ දෙනවා. මම කලිනුත් විස්තර කළා. ලකුණ අපි දැම්මේ නැත්නම් එයා අපිට ලකුණ දෙනවා සමීකරණේ දෙනවා. ලකුණ අපි දැම්මොත් දෙන්නේ සයිස් එක විතරයි. මම ඔන්න ලකුණ දැම්ම මන්දනේ. කාලය කීයද? CD කොටස කාලය අර T වලට ආපු 80 නෙමෙයි පටලන්න එපා. T වලට ආව 80 කියන්නේ BC කොටස කාලයනේ. එතකොට CD කොටස කාලය කියන්නේ 140න් 80 ගියාම 60යි නේ 60යි. 6න් 1යි. මෙන්න මන්දනේ විශාලත්වය 6න් 1යි ms ඍණ 2. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර 800යි මන්දනය 6න් 1යි. හරි. එවන ළමයි අද යාන්ත්‍ර විද්‍යාවේ දෙවෙනි දවසේ පාඩම් වැඩ මෙතනින් නතර කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අපි අර චලිත සමීකරණ පාවිච්චි කළා වඩා අමාරු ගණන් හදන කොටස පටන් ගත්තා.
හැබැයි ඒක තාම පටන් ගත්ත විතරයි. ලබන සතිය අපිට මේකේ සෑහෙන ගණන් ප්‍රමාණයක් හදන්න තියෙනවා. එතකොට අද අපි පැය 4කට ආසන්න කාලයක් වැඩ කළා. සෑහෙන වැඩ ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. ඊටාම ක්‍රමානුකූලව ගණන් පෙළ ගස්සලා තිබුණා. ඔයගලන්ට ලොකු වගකීමක් තියෙනවා. නැවත ඒ ගැටලු විසඳීම් කරපු ආකාරය බලන්න, සටහන් බලන්න. ඒ වගේම මේ සතියේට අදාළව ඔයගලන්ට දීලා තියෙන නිබන්ධනයේ අභ්‍යාසවල ඉතුරු වෙලා තියෙන සියලු ගණන් මේ සතිය ඔයගලන්ට ගෙදර වැඩ ඒ ගණන් ටික හදන්න. එතකොට ලබන සතිය අපි පන්ති පටන් ගත්තාම මුලින්ම මේ සතියේ ගණන් වල අමාරු ගණන් ටික සාකච්ඡා කරලා තමයි සුපුරුදු පරිදි අලුත් කොටස් වලට එන්නේ. අනිත් එක තමයි දැන් ලබන සතියේ යාන්ත්‍ර විද්‍යාවේ මේ උත්තරණ චලිත සමීකරණ කොටස ඉවර කළා. ඒ කියන්නේ වඩා අමාරු ගණන් වල තව ගණන් රාශියක් හදලා ඉවර කළා. මම බලාපොරොත්තු වෙනවා ඊළඟට තියෙන චලිත ප්‍රස්ථාර කියන කොටස පටන් ගන්න. එතකොට චලිත ප්‍රස්ථාර කියන කොටසත් උගන්වලා ඉවර වෙලා තමයි ඔය ගුරුත්වයේ යටතේ චලිතය, ප්‍රක්ෂිප්ත, සාපේක්ෂ චලිතයේ කොටස් වලට මම සාමාන්‍යයෙන් එන්නේ. ඒක නිසා ලබන සතියේ ඊටාම තීරණාත්මක කොටසක් අපේ පන්තියේ පටන් ගන්නවා. ඒක තමයි චලිත ප්‍රස්ථාර කියන කොටස. සියලුම දේවල් ඊටාම සරල මට්ටමේ ඉඳලා ඕනෑම සංකීර්ණ ගැටලුවක් විසඳන්න පුළුවන් මට්ටම දක්වා ප්‍රස්ථාර කොටස් අපි ඉගෙන ගන්නයි යන්නේ ලබන සතියේ ඉඳලා. ඒසා හරිම වැදගත් කොටසක් ලබන සතිය අපි පටන් ගන්නවා චලිත ප්‍රස්ථාර කියන කොටස. එහෙනම් අද දවසට පන්තියේ වැඩ අපි මෙතනින් නතර